Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sadhu, sadhu, sadhu. සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා මට පොඩක් අවසර දෙන්න කියලා ඉංග්‍රීසියෙන් කතා කරන්න. So when we practice mindfulness or walk on the path of the Buddha, Buddha has recommended that the practice should be supported by 5 factors. The 5 factors with which we will to support are the morality, listening, discussion, concentration, and the wisdom, right? Of those 5 factors, we have done the last 2, concentration and wisdom, to the best of our ability in the last 2 hours. And morality is the usual way living, so therefore I'm not going to go into detail of that. Usually we have a listening session as well, but this particular session we don't have a listening session. So this time is therefore for the discussion forum. So for the discussion purpose, so if you have any question, if you have any comment, if you have any complaint, if you have any report, reflection to be provided, now is the time. Although I'm speaking in English, Sinhala is more than welcome. So over to all of you here and in the internet. I'm very sorry, I'm not quite sure whether the durations were too long. If especially in sitting it has been too long, you have, had a relaxed approach. There is no need to sit the whole 55 minutes. If it is difficult, you can just get up and walk for a couple of minutes and come and sit. So I forgot to tell that at the beginning. Right, so any comments, question? And there was someone new here as well. Are you going to speak? Right. Tilka, Sandhya, Varun. That's okay, I can't find him or her. All right. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. වෙනද වගේම සාමාන්‍ය විදියට සක්මන කෙරුණා. ඒවට මට අද සක්මනේදී ස්වාමීන් වහන්සේ වෙනදට වඩා ලොකු නිදිමතක් දැනුණා ස්වාමීන් වහන්සේ. ඒක වෙනදට වඩා දරා ගන්න අමාරුයි නිදිමත. මට වෙලාවකට හිතුණා වාඩි වෙලා නිදා ගන්න ඕන කියලා. ඒ තරමටම නිදිමත දැනුණා ස්වාමීන් වහන්සේ. ඒ සක්මන ඉවර වෙලා ආවිල්ලා පරයන්ක භාවනාව කරද්දිත් ඒ නිදිමත ඒ විදිහටම දැනුණා ස්වාමීන් වහන්සේ. ඒක හැබැයි මම අවදියෙන් හිටියේ. මට ඒ වුණාට දැනුණා ස්වාමීන් වහන්සේ ඒක දරා ගන්න හරිම අමාරුයි. වැඩි හරියක්ම හිටියේ නිින්දෙන් වගේ. අන්තිම මොහොතේ තමයි ස්වාමීන් වහන්සේ මගේ කකුලේ ලොකුවට හිරිවැටලා තියෙනකොට මම පොඩ්ඩක් එහෙ මෙහෙ කරා. ඒ වුණාට මට ඒක කකුල ඉරියව්ව වෙනස් කරන්න ඕන කියලා හිතුණත් මං හිතාගත්ත කකුල කැඩුනත් කොහොම හරි හැමම තියාගන්නවා කියලා හිතාගෙන ආයි නාසිකාග්‍රයට හිත යොමු කළා. උස්ම ගන්න මේ ආශ්වාස ප්‍රාශ්වාසයට හිත යොමු කරාම ටිකක් වෙලා ගිහිල්ලා අර ඉස්සෙල්ලම පටන් ගත්ත සියුම්ව ආශ්වාසය ප්‍රාශ්වාසය කෙරුණා.
ඊට පස්සේ ටික වෙලාවක් ගිහලා කොමාරි ආශ්වාස ප්‍රාශ්වාසය නොදැනී ගියා. මගේ ස්වාමීන් වහන්සේ තියෙන කොමාරි සක්මනේදී පරයන්කේදී දෙකේදීම ඔළුව තද විදියට රිදෙන්න තෙරපීමක් තිබ්බා අන්තිම මොහොත වෙනකනොත්. වෙන්දට වඩා අධික විදියට නිදිමත ගතිය වගේ ආවේ ඇයිද කියන එක තමයි ස්වාමීන් වහන්සේ මට දැනගන්න. මටත් අහන්න ඕන කරලා තිබුණේ නිදිමත සම්බන්ධයෙන් මොන වගේ ආකල්පයක් තිබ්බද කියන එක තමයි. ඉතින් ඒක කියපේ හොඳයි. මේ සතිය වඩ아가න යද්දී තමන්ට මීට ඉස්සෙල්ලා අත්දකමු නැති අත්දැකීමක් එනවා නම් ඒක කවදාවත් ප්‍රශ්න කරන්න එපා. ඒකට හේතුව තමයි අපි මේ යන්නේ නොදන්න ගමනක්. ඒ හින්දා එන අත්දැකීම් අනිවාර්යයෙන් මීට ඉස්සෙල්ලා අත්දකලා නැහැ. ඒ හින්දා අපි සද්ධාවෙන් කරනවා නම් මේක මේ ප්‍රතිපදාව හරියට යෑමේ හේතුවක් නිසා වෙන දෙයක් කියලා සාදර වෙන්න ඕනේ. හැබැයි ඉතින් මම කොහොම ලොක්කා වගේ කිව්වට මමත් ඕන තරම් ප්‍රශ්න කරලා තියෙනවා. ඒක ස්වභාවික දෙයක්. නිදිමත එන්න හේතුව තමයි සක්මන් කරද්දී ඒ පරයන්කේදී විශේෂයෙන් සක්මන් කරද්දී ඒ කකුලට හිත ගැනීම නිසා සිද්ධ වෙන අපි බාහිර ලෝකයෙන් අයින් වෙනවා. බාහිර ලෝකයෙන් අයින් වුණාට පස්සේ අපි අස කන නාසාදිය පිනවන්නේ නැහැ. එක පැත්තකින් අස කන නාසාදිය පිනවන්නේ නැති නින්දා අස කන නාසාදිය පිනවන්නේ නැති එකට තරහකුත් නැහැ. එතකොට මේ වෙන විදිහකට කියනවා නම් අපිට රාගයක් නැහැ ද්වේෂයක් නැහැ. අඩු ගානේ අඩු වෙනවා. රාගයක් නැහැ ද්වේෂයක් නැති එක අඩු වෙන්න යම් තාක් දුරට මෙතන මගේ ආශාවයන්ගේ අඩුවීමක් තියෙනවා. රාගය දේශය මොහෙන අඩු වෙන ප්‍රමාණයට අනුපාතිකව මමත් අඩු වෙනවා. හරි. එතකොට මේ මමයාගේ අඩුවීමයි රාග දේශයේ අඩුවීමයි සිද්ධ වෙන්නේ හිත කයට ආවට පස්සේ සමාධිගත වීම හරහා. එතකොට සමාධිගත වීම වුණාට පස්සේ ඒ සමාධිය භුක්ති විඳින්න පුළුවන් ඊට පස්සේ. මෙතන සමාධිය භුක්ති විඳලත් නැහැ. සමාධිය භුක්ති විඳපු නැති එක තවත් විරාගය වෙන්න හේතුවක්. එතකොට විරාගය ආවට පස්සේ විරාගයේදී යමෙකුට විරාගය තේරෙන්නේ අධික නිදිමතක්. දන්නවා. ඒකට හොඳට බිව්වා වගේ ඔළුව ගැලින් තියන්න ඉන්න බෑ. කරකෝල යනවා වගේ තමයි දැනෙන්නේ. ඉතින් ඔකට කියනවා විරාගය කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ විරාගෝ සෙට්ටෝ ධම්මා. විරාගය තමයි තියෙන ශ්‍රේෂ්ඨම ධර්මතාවය. ඉතින් මේ ශ්‍රේෂ්ඨම ධර්මතාවය ටච් කරන්න යන්නේ. ඉතින් ඒ හින්දා ඒ වෙච්ච සංසිද්ධිය හොඳයි. ඒක හැමම තියෙද්දි ඇවිදගෙන යන්න මොන වෙලාවක හරි ඇවිදින්න බෑ වගේ තේරෙනවා නම් පොඩ්ඩක් හිටගෙන ඉන්නත් බැයි නම් චුට්ටක් ඉඳගන්න. හැබැයි සම්පූර්ණයෙන් ඇවිල්ලා පරයන්කට එන්න. චුට්ටක් ඉඳගෙන ඉඳලා ආයෙ වොක් කරන්න. බැයි හැමම තියෙද්දි වොක් කරන එක තමයි හොඳ but careful. දෙවෙනි එක පරයන්කේදී කියවෙච්ච කරුණු අර සක්මනේ අරගෙන ගැම්මින් ආපු කරුණු. බැයි එක තැනක් කියවනා මට දැන් ඒක හරියටම මතක නැහැ. මෙන්න මේ වගේ දෙයක් කකුල හිරිවැටෙන කතාව කිව්වා. ඒ කකුල හිරිවැටෙන කතාවේදී කකුල කැඩිලා ගියා කමක් නැහැ මම මෙහෙම ඉන්නවා කියලා අදිෂ්ඨානයක් ගත්තා. ඒක බොහොම හොඳයි. ඊට පස්සේ අවධානය නාසිකාග්‍රයට ගෙනිච්චා කියලා. හරි. එතකොට අන්න එතන මට පොඩ්ඩක් ප්‍රශ්න කරන්න වෙනවා. ඒ නාසිකාග්‍රයට ගත්තේ. ඒ නාසිකාග්‍රයට ගැනීම මම දකින්නේ අර කකුලේ හිරිවැටීම එහෙම නැත්නම් කකුලේ තියෙන වේදනාව අයින් කරන්න කරපු හිත කරපු උපක්‍රමයක්. පුද්ගලයා නෙමෙයි. ඔක්කොම කරන්නේ හිතනේ. හිත කරපු උපක්‍රමයක් හැටියට. මම එහෙම චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරුවොත් උත්තර වදින්න පුළුවන්. තේරෙනවා.
ස්වාමීන් වහන්සේ කකුල හිරිවැටීම එන අවස්ථාව වෙනකොට මම අර නිදිබර ගතියෙන් මිදිලා තිබ්බා ස්වාමීන් වහන්සේ. ඒ නිසා තමයි මට දැනුනේ කකුල හිරිවැටිලා තියෙනවා කියලා. ඊට පස්සේ නිදිබර ගතිය නැති නිසා ආයිමත් මුල ඉඳලම මම සක්මන මේ පරයන්කේ පටන් ගත්තේ නාසිකාග්‍රයට හිත යොමු කළා ආශ්වාස ප්‍රාශ්වාසයෙන්. ඒතර නිදිබර ගතිය නැති වෙච්ච නිසා එහෙම මම ආයේ ඒ නාසිකාග්‍රයටම හිත යොමු කළා ආශ්වාස ප්‍රාශ්වාසය කරගෙන යන්න පටන් ගත්තා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒක බොහොම අහිංසක ප්‍රයත්නයක්, අහිංසක ප්‍රකාශයක්. හැබැයි එතන හිත කරලා කියන්නේ අපිව රවට්ටලා. කියන්නේ නිදිබර ගතිය නැති වෙච්ච එක ප්‍රශ්නයක් නැහැ. නිදිබර ගතිය නැති වෙන්න හේතුපාදක වෙච්ච සාධකය තමයි මේ කකුලේ තියෙන හිරිවැටීම. මේ වෙලාවේ අපේ කකුලේ හිරිවැටීම තියෙනවා නම් ඒ නිසා නිදිබර ගතිය නැති වුණා නම් අපි අලුතෙන් අරමුණක් හෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ අරමුණ තමයි කකුලේ හිරිවැටීම. හිත කයේ තියෙනවා කියන ලක්ෂණය. දැන් අපි ඒකට ගහන්න ඕනේ. ඒක ඇතුළට හිත දාන්න ඕනේ. හැබැයි ඉතින් අර නාසිකාග්‍රයට ගෙනිච්චගෙන ලොකු අකරතැබ්බයක් වෙලා නැහැ. මම කියන්නේ සාමාන්‍යයෙන් අපි යුද්ධයක් කරද්දී භාගයක් ගහලා අල්ලගෙන ආයි බේස් කැම්ප් එකට එන්නේ නැහැ නේ. ආයි එතන ඉඳලා තමයි ඊළඟට දාන්නේ. එන්න අපි දැන් ගහලා අල්ලගෙන තියෙනවා. කය හරහාගෙන් වේදනාවට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි වේදනාව ඉඳගෙන තමයි ඊළඟ ගේම දෙන්නේ. ඒ හින්දා මේ බොහොම සුළු වැරදි අහිංසක වැරදි වැඩි ගණන් ගන්න එපා. ඒ ප්‍රකාශ කරන එක ලොකු දෙයක්. එතකොට අපිට තල්ලු කරගෙන යන්න පුළුවන්. ඒකේ කියවුණා මේ ඔළුවේ තෙරපුමක් ආවා කියලා. ඒ තෙරපුමේ එන්න හේතුව තමයි මේ විරාගය ඇති වුණා නේද? ඒ විරාගය ඇතිවීම නිසා අපේ තියෙන හුඟක් විනාත්මක කම්පන චංචල වේග මේ කය එකතු කරගෙන රාග දේශ මොහ කියන්නේ ඕවා තමයි. හරි. ඒ නෙගටිව් එනර්ජිස් දැන් අපිට අවශ්‍ය නැහැ. මොකද දැන් අපි රාගය පිනවනවා අඩුයි, ද්වේෂය පිනවනවා අඩුයි, මම කියන එක්කෙනාට තියෙන සිග්නිෆිකන්ස් එක අඩුයි. ඒ හින්දා ඒ එනර්ජිස් අපිට අවශ්‍යයි. ඒ හින්දා අපි මේක කරන්න ඒ එනර්ජිස් අපි අයින් වෙන්න හදනවා. මේ එනර්ජි ෆීල්ඩ් එකක් නෙවෙයි කරන්නේ. ඒවා අයින් වෙන්න හදනවා. ඒවා අයින් වෙන්න හදද්දී අපේ හිත කැමති නැහැ. ඒ හිත කැමති නැහැ එක පැත්තකින් අදිනවා. එක පැත්තකින් මේ ප්‍රොසෙස් එක හරිය නිසා මේක යනවා. ඉතින් මේ කොහොම වුණත් ඕක සාමාන්‍ය සිදුවීමක්, සාමාන්‍ය ස්වභාවික දෙයක්. මට කියන්න පුළුවන්ද ඒ තෙරපුම කොහොමද ආවේ කියලා? මෙහෙම වුණා කියලා. ඉස්ලාම් ස්වාමීන් වහන්සේ පටන් ගත්තේ ඔළුවේ පිටිපස්සෙන් පටන් අරගෙන ඊළඟට නල්ල දෙපැත්ත රිදෙන්න ගත්තා. ඊට පස්සේ S2 ගාවිනුත් රිදෙන්න අරගෙන ඊට පස්සේ තමයි මුළු හිස් කබලම උඩ තෙරපෙන්න පටන් ගත්තේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ මම හිතුවේ දැන් නිදිබර ගතිය එනකොට මම මේ ටිකේ මේ භාවනාව හරියට කෙරුන්නේ නැහැ කියන එක මගේ හිතේ තිබුණේ ස්වාමීන් වහන්සේ. වෙනදට වඩා නිදිබර ගතියක් එන නිසා මේ මං හිතුවා සමහරට අයන් අඩු වෙලක් දන්නේ නැහැ නිදිමර භාවනා කරන්න එනකොට නිින්ද යාගෙන එන්නේ කියලා. අනිත් එක ස්වාමීන් වහන්සේ කිව්වනේ සමාධිය මේ භුක්ති විඳලා නැහැ කියන එක. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? මේ මම අහුවේ තෙරපුම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඒ තෙරපුම අහුවෙලා තියෙන්නේ ඔළුවට ආවට පස්සේ බලන්න දැන් ඒක අර කකුලේ තියාගෙන හිටියානම් ඔක ඊට වැඩිය කොහොමද එන්නේ කියලා බලන්න පුළුවන්. දැන් ඔය සංසිද්ධිය සිද්ධ වෙනවා කියලා දන්නවනේ. ඊට පස්සේ දැන් ඔක බලාපොරොත්තු වෙන්න එපා. සාමාන්‍ය විදිහට භාවනා කරන්න. ඔක වෙන්න හදන පටන් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ වෙද්දි පුළුවන් ඒ ක්‍රමයට අනුයාත වෙන්න. අනුයාත වෙලා වෙන්නදලා බලාගෙන ඉන්න. එතකොට ඔක ඊට වැඩිය තව ඔක විස්තර ගන්න පුළුවන්. ඒක වැදගත්ම දේ තමයි දැන් ඔක වෙනවා කියලා දන්න නිසා ඔය තදවීම නැති වෙන්න බලන්න මට මේක තද වෙන්නේ නැතුව මේක දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා ඔය කියන කරුණ වල හැටියට. ඒ හින්දා මේක කලබල වෙන්නත් එපා. කරන විදිහටම කරලා ඔය වෙන සංසිද්ධියට අර විදිහට ඕපන් අප් වෙන්න බලන්න. අහුව ප්‍රශ්නේ මොකද්ද පැහැදිලි කරන්න කියලා? සමාධිය.
Samadhi මොකද්ද පැහැදිලි කරන්නේ සමාධිය? ඉඳලා නැහැ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්? සමාධිය භුක්ති විඳලා නැහැ කියන්නේ සාමාන්‍යයෙන් හිත කයට ආවට පස්සේ අපි කාම ලෝකයෙන් මිදෙනවනේ. කාම ලෝකයෙන් මිදෙනවා එක පැත්තකින්, අනිත් පැත්තෙන් මේ නීවරණ ධර්මත් නැහැ. ඒ නීවරණ ධර්ම නැතුව කාම ලෝකයට මිදලා ආවට පස්සේ අකට ලොකු තිබිච්ච එළියට තිබිච්ච ෆ්‍රික්ෂන් එකක් අයින් වෙනවා. ඒ අයින් වෙන ෆ්‍රික්ෂන් එකකින්ද අපිට ලොකු සන්තෝෂයක් සොම්නසක් ඇති වෙනවා. මාල කරදර ගොඩක් ආගෙන ඉන්නේ. ඉතින් ඒ ටික නැතුව ගියාට පස්සේ පුදුම සහනයක් සැහැල්ලුවක්. ඒ සහනයේ සැහැල්ලුවට සාහුග දෙනෙක් නතු වෙනවා. මේක එන්ජොයි කර ඉන්නවා. එහෙම නැතුව මෙතන හොඳට සතිය ඉස්සරහට තියෙනවා. සතිය ඉස්සරහට තිබුණා වෙන දෙයකට වෙන්නදලා අපි බලන් ඉන්නවා. කිසි දැනක නවතින්නේ නැහැ. බස් ස්ටොප්ස් නැහැ, ඒක එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් වගේ යනවා. ඉතින් ඒක තමයි මම කිව්වේ ඒකට අහු වෙලා නැහැ කියන එක. එතන තමයි ඔය නෙගටිව් එනර්ජිස් ටික ඇක්ටිවේට් වෙන්න පටන් ගන්න. ඉතින් හොඳයි ඔහොම යන්න. මේ හැමදාම ටයිම් ටේබල් එක හදාගෙන පුළුවන් තරමටම කරන්න. එතකොට මේ පැය කරන්න පුළුවන් නම් හුඟක් හොඳයි. ඇදලා යන්න පුළුවන් එතකොට. ඒවන් සරණයි. Very sorry. If you want to ask anything, any question, any report. No, that's all right. And can I ask some report about your walking and sitting, both of you? Whatever that you can say will contribute to support you. Uta. Thank you. He's the person organizing, coordinating group. So you can have a chat to him. So walking was all right, but sometimes you do lose concentration. So this is about walking, but it was more easy to control and bring myself back to walking, concentrating on my walking, than to sit down and do the breathing exercise. As the other lady said, I also fell asleep. But when you first started to relax the body, I did feel the sensation like, I don't know, it was very nice sensation when the body was fully relaxed. And I think that sort of put me into sleep as well. When you say walking was all right, that gives an idea that you have been able to bring your attention to the lower part of the body, right? But since today is the first report, I will say okay, but usually I don't accept that. When you provide the report, since we are focusing on the walking process or the sole of the feet, you will have to provide a lot of shapes, manners, and whatever signals that you have picked up in the walking, right? So the target I gave was the sensation that you feel on the sole of the feet, right? So when you place it, what did you actually feel, right? It may be there are a lot of things, because this sole of the foot is getting in contact with the floor. It may be either the tile or the carpet, wherever you're walking on. So when that happens, there is a particular way that you keep your feet. You can observe that and you can say, this is what I observed. So that is the shape, that is the manner. We call it akara santana, which means shape, and the notes.
And the other thing that you can feel is once that placing is completed, right? Since the sole of the feet is comparatively softer, you may feel the hardness, right? So that's a sensation, right? And today is a bit of a cooler day, so you may feel the coolness of the feet rather the tile, right? If you walk on the carpet, then you will see that your leg is diving into, getting into the fiber of the carpet, of the carpet. So all these things are observations. What it simply says is that you are with what you are doing, right? So when you feel those sensations, suppose, say for example, you feel coolness, then you can say to what extent you feel this coolness. Is it just on the sole of the feet, or you feel it even higher up, right? And to go further, walking is not just placing. Then you can see when you lift, what happens to that. When you lift the sole of the feet, then you feel another sensation. And when you move it, another sensation. That may not be just the sole of the feet, right? That is maybe the whole leg, right? Because walking means you're always on one leg, always on one leg. So in that process, we are balancing the entire body weight on one leg. So therefore, Buddha says ekaro. Ekaro means we always only on one, what do you call it, a half of diameter? Radius. We are always on one radius of wheel. Right? So Buddha says, therefore it's ekaro. Right? So in that weight balancing process, there are plenty of information that you can get. So I'm just taking this opportunity to bring your attention to things that you can look into when you walk, right? So having said that, it appears, although you have not given the information, it appears that your mind has come to the lower part of the body, and that is why you say it was all right, right? So why I'm trying to bring the attention to the details of it is because we are doing something called vipassana. Vipassana means insight practice, right? In the insight practice, we don't worry about the concentration, right? We need to go in to see the reality of things. Go into the reality of things, we will have to go past that all right stage. To go past that all right stage, we will have to look into the detail. But the best part is when you look into the detail, you get more and more concentrated. And that concentration is superior because we are not concentrated just on one thing. We are concentrating on when things are changing. So that is vipassana concentration, insight concentration. So that's the broader picture. So how it starts is by observing the details. So thank you very much. I have taken that opportunity to give a bit more insight into what we do to both of them. And did you say anything about the sitting? Yes. You said sitting was comparatively not very pleasant. I think it put me in a state where I'm so relaxed, I just fell asleep. And I could still sit upright. And then I bring myself back and I start breathing exercise again. But yeah, and I think 1 hour was a bit too much. All the aches and pains. Yeah, there will have a day that you will say 1 hour is too short. Because I started this group with 30 minutes. Now within 6 months they are doing 1 hour, right? Especially the people joining online. Yes, when I started my practice,
so many years ago, I started with 5 minutes. So yes, makes sense when you may feel that 1 hour is too long, but it is good that you have been able to bring your attention to the upper part of the body and you have fell asleep as well. But I can't exactly tell what that sleep is without having details of your actual observations of the respiration. The key to understand what this sleep represents is the path you get to that. And this lady has given me a lot of information in the previous session. Yeah. 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 No, I mean, that's the starting stage of viraga. What do you call this? Dispassion. Dispassion. Because when we do things, we always have some desire, right? So when we bring our attention to either the breath or to the walking, what we do is we don't try to satisfy our 6 senses, right? So the attachment to 6 senses reduces. And that is called viraga, that is called dispassion. And that's a good thing. Yeah, that's a good thing. But initially it comes as initially what happens is you actually fall asleep. Dispassion start with the sleep because the only thing that the mind is used to is when you don't satisfy your sense faculties, and when you are not agitated or annoyed with something, the mind is used only to sleeping, especially while sitting and closed eyes. As soon as the eyes are closed, the perception that we have developed in our brain is, oh, I'm ready to sleep, right? So that's a good sign though, because you are not troubled by sense desires and things like that. So let it happen, and at the same time, whenever you can bring your attention to the breath, try to get details of the breath as well, so that we can crack the code. Good. If you have anything to contribute, you are more than welcome. Yes, I just started the last 15 minutes to stay still. Yeah, that's okay. I mean, getting to sleep is not a target. Now, since it has been the topic today, we are talking about it. It's not a target, and it's not something that we must achieve or must reach, right? And experiences of different people will be different, right? So it is therefore imperative to tell your observation and tell what happens to you, because from this, what we try to do is bring our personality out. In our personality, there are a lot of negativities, right? Negativities, when I say negativity, it's not that you will have to be jailed, but things that make us, if I use Buddha's word, suffering, makes us suffer, right? So to pick those things, own report is very, very important, right? So Zoom එකේ තියෙනවද මොන හරි? සවනනෝ. අවසරයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දාර කියපු මේ අර ඇහෙම් පිට වෙන ශක්තිය ආලෝකයක් විදියට මේ එක හැකින් ඉස්සෙල්ල පිට වුණේ ස්වාමීන් වහන්සේ සිග්සැග් ආකාරයෙන්. ඊට පස්සේ ඇස් දෙකෙන්ම පිට වුණා. ඊට පස්සේ වරින් වර මේ මාරුවට ඇස් දෙකෙන් හැමදාම එක දවසක වුණා, එක දවසක වුණේ නෑ, ආයි දවස් දෙකකට පස්සේ වුණා. වැඩිම වෙලාවක් ස්වාමීන් වහන්සේ විනාඩි 45ක් පැයක් විතරත් එහෙම තිබුණා ස්වාමීන් වහන්සේ. ඇස් දෙක වහගත්තමත් ඒ විදියටම පේනවා. ඇස් දෙක අරගත්තාම ඊට වැඩිය
මේ ටිකක් ඈතින් වගේ පේන්නේ ස්වාමීන් වහන්සේ. ඈතින් වගේ ආකාරයෙන් පේන්නේ ඒක මට හිතා ගන්න බැරුණා මොකද්ද කියලා මීට කලින් දැක්කේ නැති නිසා සහ මේ අන්තිමට යටම ටික පේන්නේ ස්වාමීන් වහන්සේ නිකන් මිරිඟුවක ආකාරයට තමයි යටම ටික දිස් වෙන්නේ ස්වාමීන් වහන්සේ. අර ටික ඉතා පැහැදිලිව මේ ආලෝකයක් සමගම දිස් වෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඉතින් ඔක සාමාන්‍යයෙන් ඔය කියපු ඔය ඉස්සෙල්ලා කියලා තියෙන කතාවල හැටියට අපේ ශක්තියට වෙන්න පටන් ගත්තට පස්සේ අහවල් තැනින් පිට නොවෙනවයි කියලා කියන්න බෑ. සාමාන්‍යයෙන් ඇහැ ගත්තාම ඇහැ බාහිර ලෝකයේ එක්ක සම්බන්ධ වෙන්නේ ආලෝකය වර්ණය හඳුනගන්න. ඉතින් ඒ වර්ණය හඳුනගන්න ඇහැ නිතරම යම් ආකාරයක ශක්තියක් බාහිරට යොදාගෙන ඉන්නේ. ඉතින් ඒ යොදාගෙන ඉන්න ශක්තිය ඉස්සර කෙලින්ම ඒ ශක්තිය යොදාගෙන අපි බලන්න ඕනේ රූපය අල්ලන. දැන් මේ රූපය අල්ලන්නේ නැහැ. ශක්තිය කියන රූපයක් අල්ලන්නේ නැති නිසා මේ ශක්තිය පේන්න පටන් ගන්නවා. ශක්තිය පේන්න පටන් ගත්තාම යකෙක් දැක්කා වගේ වෙනවා. එහෙම නැත්නම් මට පිස්සු වැදුනද කියලා හිතෙනවා. එහෙම නැත්නම් ඇහි අමාරුවක්ද කියලා හිතෙනවා. ඉතින් දොස්තරලා සල්ලි හම්බ කරනවා ඊට පස්සේ. මේ ඕනේ දෙයක් වෙන්න කියලා. ජීවිතේ බුදුන්ට පූජා කරලා නම්, ධර්මයට පූජා කරලා නම්, සංඝයාට පූජා කරලා නම් රස් ගියාම මොකෝ වෙනම හරි වුණාම මොකෝ. hina වෙලා බලන් ඉන්න තමයි තියෙන්නේ. මැජික් පෙන්නනවා කියලා හිතේ කියලා. එහෙම ස්වාමීන් වහන්සේ තව එකක් ස්වාමීන් වහන්සේ මේ දැන් සතිය එකමාරක විතර ඉඳන් ස්වාමීන් වහන්සේ පරයන්කයයි සක්මනයි ඒකාකාරීම ස්වරූපයක් දිස් වෙන්නේ අංශු වශයෙන් ඉදිකටුවේ වගේ ස්වරූපයක් ඊටාම සූක්ෂම ලෙස නිරීක්ෂණය කරන්න ඕන ස්වාමීන් වහන්සේ. සක්මනත් හරීම සැහැල්ලු සක්මනක්, කය නොදැනෙන තරම්ම සැහැල්ලුයි. පරයන්කයත් ඒ ආකාරයමයි ස්වාමීන් වහන්සේ. මේ පමණක් දවසට ස්වාමීන් වහන්සේ මේ සක්මනේ දවස් 2-3ක් නිින්දත් ගියා. උදේ අවදි වෙද්දි දැන් සති දෙකක විතර ඉඳන් නිින්ද කියන එක මේ හරි ප්‍රබෝධයෙන් වැළඳ ගන්නවා වගේ. නිදිමත නිදා ගන්න නැහැ ස්වාමීන් වහන්සේ. ඒකට නිින්ද කියන එකට හරි ආසාවක් ඇති වෙලා තියෙනවා. මේ ආසාවක් කොට ස්වාමීන් වහන්සේ ඒකට ඇලීමක් ගැටීමක් විදියට නෙමෙයි. ඒක මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. හැබැයි නිින්ද අර අපි සින්දුවක් අහලා යම් කිසි තෘප්තියක් විඳිනවා වගේ ඒ නිින්ද කියන එක හරි ආසාවක්. ඒ කියන්නේ අර එහෙම ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. හරිම විරාමයක් වගේ තමයි මේ කාල සීමාව යන්නේ ස්වාමීන් වහන්සේ. මේ සක්මනත් පරයන්කයත් දෙකම ඒ ආකාරයයි ස්වාමීන් වහන්සේ. ඕක තමයි විවේක නිස්සිතං විරාග නිස්සිතං පටිනිස්සග්ගාන පස්සෝ කියලා කියන්නේ. අපි මෙච්චර කල් විවේක වෙලා නැහැ. දැන් විවේක වුණාට පස්සේ ඒක නිකන් ඒකාකාරී මුස්පේන්තුයි කැනහිලිකම් කනකොක හඬනවා වගේ තමයි තේරෙන්නේ. ඕකට hina වෙන්න. ඕකට සතුටු වෙන්න ඕන. ඔය අදුක්කම සුඛය කියන තැනට ආවට පස්සේ ඔහොම තමයි. ඔය මොනවාද නොදැනීමට අවදි වෙන්න පටන් ගත්තට පස්සේ ඔහොම තමයි. ඉතින් ඒ ගතිය මේ අපි රූප අල්ලන්නෙත් නැහැ, අරූප අල්ලන්නෙත් නැතුව ගියාට පස්සේ මොන හරි අල්ලන් ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. අල්ලන් නැතුව ගියාට පස්සේ ඉතින් ඔය කෙනෙහිලි ගතිය එනවා හිතට. ඉතින් ඒකට සන්තෝෂ වෙලා ඉන්නවා නම් බුදුහාමුදුරුවෝ කියන්නේ ඒතං පනීතං ඒතං සත්තං ඒතං පනීතං. ඒක ශාන්තයි, ඒක ප්‍රණීතයි. යදිදං සබ්බ සංකාර සමතෝ. සංස්කාරය නොකර ඉන්න එක. සම්භූපදි පටිනිස්සග්ගෝ. හැම ඉපදීමක්ම වෙන්න ඇරලා වෙනිකන් ඉන්නේ. තණ්හක්කයෝ තණ්හාව ෂේ වෙලා යන්නේ. ඉතින් ඒ වෙලේ ලක්ෂණ තමයි පෙන්නන්නේ. ඉතින් ඒ ලක්ෂණ වලට කෙනෙහිලි කමක් කරලා නැති බව පේනවා. ඔය නිින්ද බොහෝම සතුටෙන් නිදා ගන්නවා. මේක ඉස්සෙල්ලා අපි නිදා ගන්නවා දන්නෙත් නැහැ, හැරෙනවා දන්නෙත් නැහැ. දැන් ඒක සතියෙන් සිද්ධ වෙනවා. එතකොට ඒකත් පිරිසිදුව සිද්ධ වෙනවා කරන දේ. ඉතින් ජීවිතේට විරාමය හම්බෙච්ච බව ලකුණු තමයි. ඒක හොඳ හම්බෙලක් තියෙනවා. ඉතින් ඔහොම
ටිකටම කරගෙන යන්න තියෙන්නේ. මම පොඩ්ඩක් උනන්දු කිරීමක් කරනවා නම් මෙහෙම දෙයක් කියලා අර අංශු වගේ දකිද්දී පුළුවන් තරම් ඒකට කිට්ටු වෙලා තව ඇඟ ඇතුළට හිත දාන්න. එහෙමයි සර්. එහෙමත් කරනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ උපදේශ මත ඒ විදිහට පුළුවන් තරම් සතිමත් වෙවි බැලුවා ස්වාමීන් වහන්සේ කිසිම දෙයක් නැති බවක් තමයි මේ දිස් වෙන්නේ ස්වාමීන් වහන්සේ. හැබැයි ශක්තිය පිට වෙන එක සීතලට තමයි ගොඩක් වෙලාවට දැන් වැඩක් කර ඉඳිද්දී උනත් ස්වාමීන් වහන්සේ නිකන් අර අයිස් බෑග් එකක් කකුල් දෙක ළඟින් යනවා වගේ එකපාරට බලද්දි මුකුත් නැහැ. ආයි සතිමත් වෙද්දී ශක්තියක් පිට වෙනවා කියන එක හොඳටම පැහැදිලි ස්වාමීන් වහන්සේ. නෑ ඒක ප්‍රශ්නයක් නෑ කොහෙ වෙන්න අරින්න දැන් කැමති උනත් නෑ කොහොමද ඔක දිගට වෙයි. මේ කියන්නේ අර අංශු වලට නොපෙනුනට කමන්නේ දැන් හැම වෙලාවෙම පුළුවන් තරම් ඇඟ ඇතුළේ ඊට දාන්න බලන්න. එහෙමයි. එතකොට තව ඇතුළේ තියෙනවා නම් කැඩෙන්න කච්චල් කැඩිලායි. එහෙමයි සර්. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා සාදු සාදු. දිල්කනෝනා තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුළු සෑම දිනටම පෙරුවන් සරණයි. පළමුවෙන්ම වම දකුණු වශයෙන්ද ඔසවනත් ගෙනවනවා තබන වශයෙන්ද සක්මණේ යනවා. ඒ අඩිපතුල බුබුලු ආකාරයි සක්මන සෙමෙන් සිද්ධ වෙනවා. විනාඩියක් විතර ගියාට පස්සේ තමයි අනිත් පාය ඔසවන්නේ. ඒ වගේ මුලදී තිබුණා. හිස මුදුනෙන් මාපට ඇඟිලේ සිට හිස මුදුනට සතිමත් වෙනකොට හිස තුළ පොඩි පොඩි ශබ්ද මුලදී තිබුණා. දැන් ඒවා ඇසෙන්නේ නැති තරම්. වම් කනෙන් ශක්තිය පිට වෙනවා නිකන් හුලං ධාරාවක් වගේ. වේගෙන් පිට වෙනවා. විනාඩි 15ක් විතර ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ නිදිමත එනවා. දැස් පියවගෙන වගේ සක්මනේ යනවා. පැය භාගයක් විතර මෙහෙමම තමයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ සිතුවිලිත් එනවා ස්වාමීන් වහන්සේ. දැන් ඒ වගේ මුලැමැද අග දකින්නත් පුළුවන් පෙරසේම. කරදරයක් නැහැ නේ හිතුවිලි ආවා කියලා. නෑ ස්වාමීන් වහන්සේ. ඔව්. එහෙනම් ඔය යන විදිහට මට ඇඟිලි ගහන්න දෙයක් නැහැ. මම ඔය නිදිමත වගේ දේවල් වලට මේ ඉස්සෙල්ලා මම හිතන්නේ කීප හෙන්න ඇති. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ හින්දා මේ ඔකේ ගමනේ යනවා. ඔක කොහොමද දිගටම කරන්න කියන එක තමයි ඉතින් අවවාදයක් හැටියට දෙන්න තියෙන්නේ. ආය විශේෂයෙන් කියනවා නම් අර කීප ටික ආය කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉන්න මම ටික ආය කියන්නේ නැහැ. මේ ඔක කොහොමද දිගටම කරන්න මම මතක් කරනවා සවනට මතක් කරුවා වගේ පුළුවන් තරම් කය ඇතුළට හිත දාන්න උත්සාහ කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. පරයන්කත් කියන්නද ස්වාමීන් වහන්සේ? ඔව්. ආනාපානින් හුස්ම දිහා බලනකොටම සතිමත් වෙනවා. අර කාර් සර්විස් කරනකොට සර්විස් ස්ටේෂන් වල තියෙන ලොකු බ්‍රෂ් එකක් තියෙනවා වගේ හිසේ සිට යටිබඩටම ඒ බ්‍රෂ් එක උඩට සිට පහළටම බ්‍රෂ් කරගෙන යනවා වගේ තේරෙනවා. ඒකට ඒ වෙලාවට තද සීතල අරෝමය කන් වලින් පිට වෙනවා. බඩේ මුහුතු රැල්ලක් අන්තිමට අවිලා වෙරළට එනවා වගේ තමයි දැන් බඩටයි පපුවටයි මේ පැත්තට දිස් වෙන්නේ. හිස පිටිපසින් ෆ්ලෑෂ් ලයිට් එකක් දාලා වගේ සුදු පාට එළියක් තිබුණා සමහර දවසකට. ඊට පස්සේ ඒක පාට පාටට දිස්සුණා. ඒවට දකින්නවා බලනවා කියලා එහෙම සතිමත් වුණා. පරයන්කෙත් දැන් සිතුවිලි එනවා. එක් වැඩි වෙලාවක් ඉන්න බැරි ගතියක් දැනෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම තමයි සක්මන පරයන්කේ. ඔව්. ඒක මට දෙකයි සුද්ධ කරන්න තියෙන්නේ. එකක් ඔය වැඩි වෙලා ඉන්න බෑ කියන එකයි බලනවා දකින්නවා කියප එකයි. වැඩි වෙලා ඉන්න බෑ කියලා කියන්නේ තව පිම්මක් ගහන්න යනවා. ඒ හින්දා එහෙම මේ කාලසටහන එහෙමම පවත්තක්ද පවත්තන අතර පුළුවන් තරම් කය ඇතුළට හිත දාන්න. පළවෙනි එක දෙවෙනි එක තමයි බලනවා දකින්නවා කියන එක පරස්පර විරෝධී ප්‍රකාශ දෙකක්. බලනවා කියලා කියන්නේ චේතනාව තියෙනවා දකින්නවා කියලා කියන්නේ චේතනාව නැහැ. ඒ හින්දා බලනවා කියලා මෙනෙහි කරන්න එපා. මෙනෙහි කරනවා නම් එහෙම නැත්තම් සතිමත් වෙනවා නම් දකින්නවා කියලා මෙනෙහි කරන්න. මොකද ඉස්සෙල්ලා බලන්න තමයි චේතනාත්මකව මේක බලනවා. චේතනාත්මකව බලනවා නම් බැලුවා කිව්වට කමක්. හැබැයි දකින්නවා නම් දකින්නවා කියලා මෙනෙහි කරන්න. ඒ හින්දා ඒ දෙක පටලවා ගන්න එපා. මොකද අපේ හිත හරි කැමති. ඔය වගේ මේ
පඬිත කතා අපිට දෙන්න. ඒ කියන්නේ අපි එතකොට පටලවන්න පුළුවන් නිසා. ඉතින් ඒ දෙක ස්වාමීන් වහන්සේ මේ ශරීරය ඇතුළත සිත දැම්මට මේ මුකුත් එළියට එන්නේ නැහැ. හරි. එහෙම? එළියට එන්නේ නැති හින්දා තමයි ඔය ඉක්මනට නැගිටවන්න හදන්නේ. මේ මොකුත් එන්න ආවත් නැතුවට කිසි ප්‍රශ්නයක් නැහැ. පුළුවන් තරම් ඇතුලේ හිත තියාගෙන ඉන්න. මොකුත් නැහැ කියලා දැනගෙන ඉන්න පුළුවන් නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ මොකුත් නැති වුණාට කමක් නැහැ මේ. අපි බලන්නේ හිත පිට නැතුව කයේ තියෙන්න ඕන. කයට අරගෙන කයේ මොකුත් නැහැ කියලා දන්නවනම් ප්‍රශ්නයක් නැහැ. මොකුත් නැහැ කියන එක කොහොමද දැනෙන්නේ කියන එක දැනගෙන ඉන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. අද ගහන්න පුළුවන් බල්ටි කියලා. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නිදුක් නිරෝගී සුවය ලැබේවා. සමන්චන්ද්‍රිකා. තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මුලින්ම සතුටුන පාදයේ ස්පර්ශය නොදැනෙන තරමටම සියුම් වෙලා ගිහිල්ලා දැනගන්නේ නළල දෙපැත්තේ කන් සිදුරු වල අර ඇති වෙන පුංචි කම්පණයෙන් තමයි ඒක නොකඩවාම සිද්ධ වෙනවා කය පිළිබඳ දැනීමක් නැතුව ගිහිල්ලා තියෙන්නේ අවකාශ තැන් කීපයක් නිකන් සෙලවෙන ගතියක් විතරයි ලිස්සන මතු පිටක ඇවිදිනවා වගේ සක්මන සිද්ධ වෙනවා ඇස්වල ගොඩාක් ගැඹුරින් ඇතුළට වෙන සියුම් වේදනාවන් දැවිල්ලක් වගේ හට ගන්නවා. ඒක ඊට පස්සේ කන් සිදුරු වලින් රශ්මියක් විහිදෙනවා. කන් දෙකේ හැම වෙලාවෙම හොස්හුස් ගන්න දැනීමක් ඇති වෙනවා. සමහර වෙලාවට දැනගන්න තියෙන අර කාෆ් මසල් එකේ ඉහළට පහළට ඇදිලා යන ගතිය විතරයි. ඊට පස්සේ උරහිස්සෙන් පටන් අරගෙන හිරිවැටිච්ච ගතියක් ක්‍රමයෙන් රශ්මියක් බවට පත් වෙනවා. පත් වෙලා ඇඟිලි තුඩු වලින් හැමෙන් ඒ රශ්මිය විහිදිලා යනවා. නිදිමත ගතියක් එනවා. නිකන් වම් පැත්තට කැරකිලා වැටෙන්න හදනවා. කොයි වෙලාවෙ පෙරලෙයිද කියන්න බැරුව වගේ ඇවිදිනවා. දන හිසෙන් කිසිම වාරුවක් ගන්නෙ නෑ. නිකන් ලිස්සලා යනවා වගේ ගතියක් තමයි තියෙන්නේ. හුස්ම ගන්න අපහසු වගේ ගතියකුත් දැනෙන වෙලාවල් තියෙනවා. නිකන් ඔක්සිජන් මදි වගේ. මේ බඩ ඇතු සමහර දවස් වලට බඩ ඇතුලෙන් කැළඹීමක් ඇති වෙලා කටට කියලා උනලා වමන යන්න වගේත් හදනවා. අවසාන කාලේදී ඇස් පෙනීම හොඳටම බොඳයි අන්බැලන්ස් ගතියකින් උඩ පැන වගේ තමයි සක්මන සිද්ධ වෙන්නේ. පරියන්කයක් කියන්නේ පරියන්කේ ඉඳගෙන ඉන්න ඉරියව්වට සතිමත් වෙනවා. එතකොට දැනෙන්නේ ගලාගෙන යන බවක් විතරයි. කයක් කියලා මුකුත්ම දැනගැනීමක් නැහැ. සමහර දවස්වලට හිස ඇතුලේ විවිධාකාර කැළඹීම් දැනෙනවා. ඒ කැළඹීම ඊට පස්සේ හිස් කබලේ පියන විවුර්ත වෙලා පිට වෙලා යනවා රශ්මියකින්. සමහර දවස්වලට යටිපතුලේ පුපුරු ගහන ගතිය විතරයි දැනෙන්නේ. කය ගොඩාක් සැහැල්ලුයි. කය ඇතුලේ තනිකරම හිස් කුහරයක් වගේ තමයි දැනෙන්නේ. සතිමත්ව බලාගෙන ඉන්නවා. හිතේ පිනාගිය ගතියක් තියෙනවා. දැන් විවිධාකාර රිද්මයන්ට අනුව මේ කයේ ගලා යාම සිද්ධ වෙනවා. ඒ අර ගලා යන ගතියට හිමීට කොන්දත් පිටිපස්සට ඇලවෙනවා. පුටුව කැන්ද වගේ ගානට කොන්ද ඇලවෙනවා. ඒක දිහා බලාගෙන ඉන්නවා, දකින්නවා. හැමදාම නෙවෙයි සමහර දවස්වලට. බිමට ස්පර්ශ වෙලා ඉන්න ප්‍රදේශය නිකන් මැග්නට් එකක් වගේ පොළොවට ඇලිලා වගේ දැනෙනවා. එතකොට පොළොවයි කයයි කියලා වෙනම දැනෙන්නේ නැහැ. ඒක කොටසක් වගේ. ඒ හරහා කිරණ ගලා යාමක් සිද්ධ වෙනවා. දකුණු කකුල ටික බර වෙන්න ගන්නවා. තද වෙලා පුපුරන්න වගේ වෙලා වේදනාව වැඩි වෙලා ඊට පස්සේ හිරියක් විදියට වීදිලාම යනවා. ඒ විහිදලා යන එක යටිපතුලෙන් රස්නේ පිට වෙනවා. කම්බුල් තොල් අත් දෙක අර බැලුම් බෝලයක් පිම්බිලා පුපුරන්න හදනවා වගේ ලේ පිරিলা යනවා වගේ පුපුරන්න හදනවා වගේ දැනෙනවා. මුළු කයෙම ශක්තිය පිට වෙලා යනවා. ඊට පස්සේ ටික ලිහිල් වෙලා යනවා. අර බිම වාඩි වෙලා හිටියට දැනෙන්නේ බිමෙට ටිකක් ඉහළින් ප්‍රදේශයක වාඩි වෙලා ඉන්නවා වගේ කියලා තමයි දැනෙන්නේ. මේ අර දවසෙත් හැම වෙලාවෙමත් අර ඒ කන් දෙකෙන් හොස් ගන්න දැනීමයි අර ඇස් ඇතුලේ දැන ගතියයි තියෙනවා. අවසාන විනාඩි 10දී වගේ ඇති කියලාම තමයි හිතෙන්නේ ස්වාමීන් වහන්සේ භාවනාවේත් මං කාදිෂ්ඨාන කර කාලේ අවසන් වෙනකන් ඉන්නවා. නමුත් විනාඩි 50ක් වගේ වෙද්දි දැන් භාවනා කර ඇති කියලාම වගේ දැනීමක් එනවා. ඒක තමයි දැන් ඊළඟ පිම්මට එන්නේ. දැන් ඇත්තටම ඔය කියපු කතාවල මට ඇඟිලි ගහන්න දෙයක් ඇත්තෙම නැහැ. ඒ කයේ වෙන හැම සංසිද්ධියකටම ඉඩ ඇරලා බලන් ඉන්නවා. එතකොට මේ ඒක තමයි වෙන්න ඕන.
අපේ රෙෆරන්ස් එක හැමතිස්සෙම කයේ තියෙන පුළුවන් තරම් කය හරහා යන්න ඕන. ඒ හැම හොඳට කියවුණා. එක වේදනාවට පෙරලිලා ඒ වේදනාව උනත් ඩිස්පර්ස් වෙලා යන විදිහට, පැතිරලා යන විදිහට, අංශු වෙලා යන විදිහට ඒ මහ ලොකුවට එන වේදනාව පවා අන්තිමට එනර්ජි එකක් බවට පෙරලෙනවා. එතකොට මේ ඔය එන හැම එකක්ම අන්තිමට එනර්ජි එකක් බවට පෙරලෙනවා අපි ඒකට ඇඟිලි ගැහුවේ නැත්තම්. ඉතින් ඒකට හිත හොඳට කර්මන්නේ වෙලා තියෙනවා. ඒ හැම තැනම ඒ කතාව තමයි කියවෙන්නේ. මේ තමන් පිටයි කියන ભેදය එහෙම නැත්නම් ඒ වෙනස්කම අඩු වෙලා විඳන් ඉන්න ටිකයි පොළොවයි හරියට අඳුර ගන්න බැරි තරමටම මේ තමන්ව අතහැරලා මාව අතහැරිලා තියෙනවා. ඉතින් එහෙම අතහැරීම් වැඩි වෙන හින්දා විරාගය වැඩි වෙන හින්දා තණ්හාව ෂය වෙන හින්දා සංස්කාර අඩු වෙන නිසා තමයි ඔය අන්තිම වෙද්දි දැන් කර කියා ගන්න දෙයක් නැහැ කොහොම හරි නැගිටපන් කියලා කියන්නේ. ඉතින් මේ විනාඩි 10 කාගෙන ඉන්න එක තමයි ඊළඟට අපිට අදින්න තියෙන ෆිල්ම්. ඒක කරනවා. ඉතින් ඔහොමම කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ කෙටියෙන්. හොඳයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂම වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් මම යෝජනා කරනවා ඉතින් හමාර කරමු කියලා. ඒ යෝජනාවත් එක්ක අපිට මේ වගේ වැඩසටහන් මෙහෙම කරගෙන යන්න හැකි වෙලා තියෙන විශාල පිරිසකගේ උදව් උපකාර නිසා එඳ සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම අපි චාරිත්‍රාක් වශයෙන් කරනවා. ඒ සඳහා මුලින්ම තිලෝගුරු අමාමෑණියන් පෙරම් පුරණ කාලේ ඉඳලා යම් සත්වයක උදව් උපකාර කරලා තියෙනවා නම් ඒ සියලුම සත්වයින්ට මේ කුසල අනුමෝදන් වේවා. බුද්ධ වචනේ අපිට දක්වා ගේන්නේ යම් සත්වයක යම් ආකාරයක උදව් උපකාරයක් කරලා පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලුම සත්වයින්ට මේ කුසල අනුමෝදන් වේවා. මේවා සංවිධානය කරලා විවිධ ආකාරයෙන් ප්‍රචාර කටයුතු කරන සියලුම මහත්මීන්ට මේ කුසල අනුමෝදන් වේවා. අපේ ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේට බලා ගන්න සියලුම ස්වාමීන් වහන්සේලාට මේ කුසල අනුමෝදන් වේවා. පංචදනායක ස්වාමීන් වහන්සේට සියලුම ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලා රැක බලා ගන්න සියලුම සත්වයින්ට මේ කුසල අනුමෝදන් වේවා. ඒ වගේම මේ වගේ වැඩ කටයුතු කරගෙන යන අපේ ගෙවල් වලින් ලැබෙන සහයෝගයට ගෙවල් වල ඉන්න සියලුම අම්මලා තාත්තලා අඹදරුවෝ ළමා ලපටින්ට මේ කුසල අනුමෝදන් වේවා. තමන්ගේ සසර ගමන කෙටි කරගන්න ගමන් සාසනීය ජීවිතයට අරගෙන යන්න උදව් උපකාර කරන සියලුම දෙනාටත් මේ කුසල අනුමෝදන් වේවා. අවසාන වශයෙන් මේවා දැකලා යම් සත්වයක් ප්‍රීතියට ප්‍රමෝදයටපත් වෙලා අනුමෝදන් වෙනවා නම් ඒ සියලුම සත්වයින්ටත් මේ කුසල අනුමෝදන් වේවා කියන ශීර්ෂයෙන් එත්තාවතා ජීගතා සජ්ජායනා කරමු. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල
සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.